ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටේ මේ වගකීම බාර අරගෙන තාම සති 5යි එහෙම නැත්නම් මාසයකට වඩා දවස් කිහිපයක් වැඩි වුණා. මේ වගකීම බාරගත්තේ දැවෙන ප්‍රශ්න රාශියක් එක්කලා. ඖෂධ ප්‍රශ්නේ, අධ්‍යාපනයේ ප්‍රශ්නේ, සංචාරක ව්‍යාපාරයේ ප්‍රශ්නේ, ආහාර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය වැනි බරපතල ප්‍රශ්න රාශියක් ඉතාමත්ම දරුණු අවස්ථාවට පැමිණලා තියෙන වෙලාවක තමයි මේ වගකීම බාරගත්තේ. ඒ වගකීම බාර ගැනීම සඳහා අනිත් පක්ෂවල උදවියටත් විපක්ෂ නායකවරයාටත් ආණ්ඩුවෙන් ආරාධනා තිබුණා. එහෙම නැත්නම් ජනාධිපතිවරයාගෙන් ආරාධනා තිබුණා. හැබැයි ඒ කිසිම කෙනෙක් මේ වගකීම බාරගත්තේ නැහැ. මේකේ තියෙන බැරෑරුම්කම ඔවුන් දන්නා නිසා. දැන් අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අසුනහම දැන් අර අගමැතිවරයෙක් නැතු යනකොට අගමැතිවරයා ඉල්ලා සීමත් එක කැබිනට් එක සහ අමාත්‍ය මණ්ඩලය ස්වයංක්‍රීයවම විසිරෙන්න නිසා එන්ටර් පස්සේ ජනාධිපතිවරයා හැරෙන්නට වෙන කිසිදු වගකීම් රටේ නැතුව ගියා. මෙවැනි අවස්ථාවක රට අරාජික වීම වැළැක්වීම සඳහා මේ බැරෑරුම් අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්මයා බාරගත්තා. ඒ බාර අරගෙන මේ ගැටලු ටික හඳුනාගෙන මේ ගැටලු ටික විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිග කාලීන වශයෙන් සැලසුම් කරා. ඒ සැලසුම් කරලා ක්‍රමවේදය සකස් කිරීමට සමත් වුණා. ඒ කටයුතු කරන්නට පියවර ගත්තේ තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයොත් එක්ක නෙමෙයි. මේකයි සුවිශේෂත්වය. එතුමාගේ කණ්ඩායමේ අපි සියලු දෙනා පරාජය වෙලා ගෙදර ඉන්නේ. හැබැයි එතුමා විතරයි අපේ කණ්ඩායමේ කැප්ටන් විදිහට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නේ. අනිත් සියලුම පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිත එහෙම නැත්නම් ක්‍රීඩකයෝ සේරම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටීම් එකේ සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා නැත්නම් ක්‍රීඩකයෝ නෙමෙයි. එතුමාගේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ නොවන ක්‍රීඩකයෝ වෙනත් කැප්ටන්ලා යටතේ සෙල්ලම් කරපු ක්‍රීඩකයොත් එක්කලා තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ බැරෑරුම් ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කරන්නේ. මට එක වැඩමුළුවකට ගිය ආචාර්යවරයෙක් කිව්වා සිංගප්පූරුවේදී ඒ දේශකයෙක් කිව්වලු ශ්‍රී ලංකාවේ මේ අපේ පක්ෂෙන් යාපු නියෝජිතයාට එයා UNP කියලා කිව්වහම කිව්වලු උඹලාගේ නායකයා තමයි මේ ලෝකේන ග්‍රේඩ්ම නායකයා කියලා. ඊට පස්සේ අපේ කෙනා අහලා තියෙනවා මේ ආචාර්යවරයෙක් එතුමා අහලා තියෙනවා එයි එහෙම කියන්නේ කියලා. කියලා තියෙනවා LTT සංවිධානය වනේ මරාගෙන මැරෙන සංවිධානයක සමාජිකයොත් එක්කලා එකට කතා කරලා වැඩ කරන්න පුළුවන් උඹලා නායකයට විතරයි වෙන කාටවත් බෑ. gedara ගෑණී මිනිහට තරහ වුණත් තුමාන ගානක් කරන යාළු වෙන්න නමුත් රනිල් වික්‍රමසිංහට ප්‍රභාකරනුත් එක්කත් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අද රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ ටීම් එකේ නොවන වෙනත් ටීම් වල ක්‍රීඩකයොත් එක්ක නැත්නම් දේශපාලඥයොත් එක්කලා අද පෑහිලා වැඩ කරන්නට දක්ෂ මේ දේශපාලඥයෙක් නායකයෙක් කියන එක නැවත වරක් ඔප්පු කරලා තියෙනවා. අර සිංගප්පූරුවේ දේශකයා කිව්වට වඩා එහා ගිහිල්ලා වැඩ කටයුතු කරන්න සමත් වෙලා තියෙනවා. මොකද දැන් මේ සැරේ එක කණ්ඩායම නෙවෙයි. අතන LTT සංවිධානය එක සංවිධානය. දැන් මෙතන කණ්ඩායම් ගණනාවක් එක්ක එකතු වෙලා තමයි මේ අවස්ථාවේ වැඩ කරගෙන යන්නේ. ඉතින් මම කියන්නාවේ දැන් මේ අර්බුදය නිසා මේ විශේෂයෙන්ම තෙල් අර්බුදය නිසා තමයි මේ සියලු අර්බුද පාදක වෙලා තියෙන්නේ. දැන් මේ තෙල් අර්බුදය විසඳා ගැනීම සඳහා බරපතලම ප්‍රශ්නය වුණේ ඩොලර්. ලංකාවේ ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ. රුපියල් තිබ්බත් ඩොලර් වලින් ගනුදෙනු කරන්න ඕනේ. එහෙනම් ඩොලර් දිගේ දැන් මේ ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට දැන් සාධනීය තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ මාසය ඇතුළත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමත් වුණා කියන එක අපි රටේ ජනතාවට සිහිපත් කරන්නට ඕන. හැබැයි එහෙමනම් ඔබ අහයි මගෙන් සමත් වුණා නම් ඇයි තෙල් හිගයක් ඇති වෙලා තියෙන්නේ කියලා. මේ தත්ත්වය පිළිබඳව පසුගිය වසරේ මාර්තු මාසයේ ඉඳලා අග්‍රාමාත්‍යතුමා කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ අවුරුද්දේ මැයි මාසයේ වෙනකොට තෙල් අර්බුදයකට නැත්නම් ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එතකොට හිටිය අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයා එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් මේ ප්‍රකාශය කරනකොට hina වුණා. ඔච්චම් කරා අපිට එවන් ප්‍රශ්නයක් නැහැ. ඩොලරුත් තියනවා කිව්වා ඉන්ධනත් තියනවා කිව්වා. රුපියලුත් තියනවා ඩොලරුත් තියනවා කියලා ඕනතරම් තියනවා කියලා ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වා. කිසි දෙයකට බයින්න ඕනේ අපිට තියනවා කියලා. හැබැයි අද ඒ කියපු ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අද ගම්මන්පිල කතාත් නැහැ. ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ කතා කරන්නේත් නැහැ. මේ මුදල් සොයා ගැනීම සඳහා විශේෂයෙන්ම අපට
ජාත්‍යන්තරය සම්බන්ධ කරගන්න ඕන. අපිට අහිමි වෙලා තිබුණ එක තමයි ජාත්‍යන්තර සම්බන්ධකම් හොඳටම පළුදු වෙලා තිබුණේ. විශේෂයෙන්ම අපිට උදව් කරන ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය මේ රටවල් අපෙන් ඈත් වෙලා හිටියේ. ජපානයේ දැවැන්ත හිත වේදනාවකින් අපිත් එක්ක හිටියේ. මොකද ලංකාවේ ක්‍රියාත්මක කරන්න ගිය ලයිට් රේල්වේ වැඩසටහන ඒකපාක්ෂිකව මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කරන්නට පියවර ගත්තා. ඒ පියවර ගැනීම තුල ජපානයේ අපිත් එක්ක දැවැන්ත හිත වේදනාවක් හිටියේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගොඩනගලා දුන්න පදනම ජපානයත් එක්ක ශ්‍රී ලංකාවට අති සුවිශේෂී සම්බන්ධතාවයක් ඒ වගේ මේගොල්ලෝ පුදුමාකාර සහයෝගයක් අපට ලබා දුන්නේ. මේ සහයෝගයන් අපට අහිමි වෙලා තිබුණා. දැන් අද ජපානයේත් එක්කලා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කිරීම හේතු කරගෙන ඒ වගේම ඒ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරන්නට ඒ පසුගිය රජය විසින් ගත්ත ක්‍රියාමාර්ගයෙන් ජපානයට ඇත් වෙච්ච හිත වේදනාව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන්න පියවර ගැනීම නිහතමානී වීම තුල ජපානය අද අපිට හිතවත් රාජ්‍යයක් වශයෙන් තවදුරටත් උදව්පකාර කරන්න ඉදිරිපත් වෙලා තිනවා. ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන ගණනාවකින් උදව් කරා. ඇමරිකා එක්සත් ජනපදයේ මේනකොට ඩොලර් මිලියන 140කින් උදව් කරලා තිනවා. ඊයේ ඩොලර් මිලියන 20ක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ආහාර වැඩසටහන යටතේ. ඉතින් මේ ආදි වශයෙන් ලෝක රටවල වගේම ඉන්දියාව අපිට ආහාර ද්‍රව්‍ය සපයා දීම, ඉන්ධන ලබා ගැනීමේදී පහසුකම් සැපයීම මේ ආදී කරුණු ගණනාවකදී ඉන්දියාව දැන් හිතවත් රාජ්‍යයක් විදිහට අසවලස් රාජ්‍ය ටික ජාත්‍යන්තරයේ අපිට උදව් කරන තැනට පත් කර ගැනීමට මේ මාසයක කාලය තුල අපි නායකත්වයේ නැත රටේ අග්‍රාමාත්‍යතුමා සමත් වෙලා තියෙනවා. ඒ වගේම චීනයේ මිත්‍රවරුනි. චීනය ලබා දීලා තිබුණ ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ කියන ප්‍රකාශය ඔබට මතක ඇති. දැන් මාසෙකට ඉස්සෙල්ලා කිව්වේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඒගොල්ලෝ එකඟ නැහැ කියලා. නමුත් අද චීනය නම්‍යශීලී තැනකට ඇවිල්ලා තියෙනවා, මිත්‍රශීලී තැනකට ඇවිල්ලා තියෙනවා. අද චීනය ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපිත් එක්කලා එකතු වෙලා වැඩ කටයුතු කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක සැබෑම පරිවර්තනයක්. ඒක තමයි අපි කිව්වේ කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන වැඩසටහන් කීපයක්ම එක්කලා ඒ සැලැස්මක් එක්කලා තමයි අග්‍රාමාත්‍යතුමා මේ රට මෙහෙවන්නේ, ආණ්ඩුව මෙහෙවන්නේ. ඒ වගේම මිත්‍රවරුනි අත්‍යවශ්‍ය ඖෂධවල සැත්කම් වලට විදේ පාවිච්චි කරන ඖෂධ වර්ග 14ක් මේ රටේ පහුගිය කාල පරිච්ඡේදයේ හිග වෙලා තිබුණා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56 හිග වෙලා තිබුණා. අපිට පසුගිය දවස්වල කරන සාකච්ඡා අනුව කරුවගමැතිතුමාට පුළුවන් වුණා ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවෙත් සහයෝගය අරගෙන මේ අත්‍යවශ්‍ය ඖෂධ ටික හිග වෙලා තිබුණ ටික දැන් පුරවා ගැනීමට කටයුතු කරන්නට. ජාත්‍යන්තරයේ සහයෝගය දැන් ලැබීම ආරම්භ වෙලා තියෙනවා කියන එක, ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක පෙන්වන්න අපිට කියන්නට පුළුවන්. ඒ වගේම ආහාර ද්‍රව්‍ය හිගය වැළැක්වීම සඳහා ලෝක ආහාර සංවිධානය සමග සාකච්ඡා කරන ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානිය ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡාවලින් සාර්ථක කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ආනයනය තහනම් කරලා තිබුණේවට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට පියවර අරන් දෙනවා. මේ තුල ජනතාවට ඇතිවෙනා වූ ආහාර හිගේ පීඩනය තවදුරටත් අවම කර ගැනීම සඳහා පියවර අරගෙන තියෙනවා කියන එක අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම ගෑස් ප්‍රශ්නේ निराකරණය කරගැනීමට ගෑස් ප්‍රශ්නය තව කල්පයකට බේර ගන්න බැරි ප්‍රශ්නයක් විදිහලා තිබුණේ. මොකද ගෑස් අපේ සියාම් ට්‍රේඩින් සමාගම ගෑස් අපේ සැපයීම බාර අරන් තිබුණේ. ඒ උදවියට පොළු තැබීම නිසා ණයට අරගෙන පොල්ල තියලා තියෙන නිසා ඒගොල්ලෝ අපට සැපයීම කරන්නට නම් ඒගොල්ලෝ අපෙන් ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් ස්ථාවරයක් ඉල්ලා සිටිනවා. මොකද අපි දැන් අසාදු වෙලා තියෙන්නේ ණය අරගන්නවා, ණය ගෙවන්නේ පොළු තියෙන જાතියක්, පොළු තියෙන රටක් කියන එක ඒ සැපයින් කරුවෝ ගේ නිර්ණයන් වලට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සැපයින් කරුවෝ අපට මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් ලබා දෙන්න කියලා තිබුණා. නමුත් අපි අසමත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ ගෑස් අර්බුදය ආවේ. ඒට විකල්පයක් වශයෙන් ඕමන් ට්‍රේඩින් සමාගමත් එක්කලා කටයුතු කරලා ඉවරලා දැන් ගෑස් ලබා ගැනීමට පියවර අරන් තිනවා. ඉදිරි මාසයේ ජූලි මාසය ඇතුළත නියත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන දල වශයෙන් ජූලි 10 වෙනිදා වෙනකොට අපට බොහෝ දුරට මේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වෙන. කෙසේ නමුත් අපි ස්ථිර වශයෙන්ම කියනවා ජූලි මාසයේ ඇතුළත
කිසිදු ගෑස් ගැටලුවක් ඇති වෙන්නේ නැතුව සමස්ත වශයෙන්ම ගෑස් ප්‍රශ්නේ විසඳනවා. මාස 4කට අවශ්‍ය ගෑස් ටික අපිට ඉදිරි දින කිපේනවා. නැව් 3ක් ඉදිරි දිනවල ලංකාවට ගෑස් අරගෙන නගා වෙනවා. මේ ප්‍රශ්නයත් එක්කලා ගෑස් ප්‍රශ්නය සමස්ත වශයෙන්ම තුරන් වෙනවා. ලිට්‍ර සමාගම සූදානම් දවසකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් ජනතාව අතරපත් කිරීම සඳහා. දැන් ගෑස් අර්බුදය නිරාකරණය කිරීම සඳහා පියවර අරන් තියනවා කියන එක මම ඔබට සඳහන් කරනවා. ඒ වගේම පොහොර ප්‍රශ්නය මේ කාබනික පොහොර කියලා මැදපෙරදිග ඉන්ධන ඕනේ නැහැ කියලා කවුද අතුරුලිය රතන හාමුදුරුවෝ කිව්වේ අපි සූර්ය බල ශක්තියෙන් පාවිච්චි කරනවා කිව්වා. අනිත් පැත්තෙන් පොහොර අවශ්‍ය නැහැ කිව්ව මැද රසායනික පොහොර කාබනික පොහොර concept එක ගෙනාවා. දැන් මේකත් එක්කලා පොහොර භාවිතය නැතුව ගියාට පස්සේ කෘෂි කර්මාන්තේ කඩා වැටීම සිද්ධ වුණා. දැන් ඒකේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ යලකන්නේට අපිට පොහොර ගෙනා ගන්න කාලය නැහැ. කාලෙ තිබුණේ නැහැ. මොකද මාසයයි අග්‍රාමාත්‍යවරයාපත් වෙලා. කෙසේ නමුත් මේ එනකොටත් මෙට්‍රික් ටන් 65000ක් යූරියා පොහොර ගෙනීමට පියවර අරගෙන තියෙනවා. මහ කන්නේ සඳහා පොහොර ටික ලබා දීමට ගොවින්ට පියවර අර ගන්න සමස්ත වගාවන් සඳහා. ඒකින්ද අපි ගොවි ජනතාවට කියනවා බිය වෙන්න එපා. අපේ වරද නෙමෙයි ඔබට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන රාජපක්ෂ පාලනය තුල මිස රනිල් වික්‍රමසිංහයන් වකින් බාරගත්තට පස්සේ නෙමෙයි. දැන් මේ රාජපක්ෂලා බිහි කරන ලද අංගවිකල දරුවා නැවත ප්‍රകൃති තත්ත්වයටපත් කිරීමේ වගකීම තමයි රනිල් වික්‍රමසිංහයන් බාර අරගෙන මේ පියවරෙන් පියවර හිමින් හිමින් ක්‍රමානුකූලව ඉදිරියට එන්න කියන එක මම සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම මේ තෙල් අර්බුදය දැන්ට ප්‍රධාන වශයෙන් ඉතුරුලා තියෙන පස්සේ තෙල් අර්බුදය බේරුම් කර ගැනීම සඳහා ඛනිජ තෙල් අමාත්‍යවරයා කාංචන විජේසේකර මැතිතුමා ඇතුළු අමාත්‍යවරු කණ්ඩායමක් දෙදෙනෙක් කටාර් රාජ්‍ය වෙත මේ නොකඩත් පිටව ගොල්ලා සාකච්ඡා පාත්‍රලා තිනවා. ඊයේ සාකච්ඡාවල තත්ත්වය හොඳ සාධනීය තත්ත්වයක් කියන එක එතුමා වාර්තා කරලා තිනවා. ඒ වගේම නිමල් සිරිපාල සිල්වා මැතිතුමා ඒ වගේම තවත් අමාත්‍යවරයෙකු කණ්ඩායමක් රුසියාව බලා පිටත් කරන්න කටයුතු කරලා තිනවා. එක් ගරුවක මැතිතුමා මේ දෙපාර්ශ්වයම මෙහෙවනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දිනපතා නිමල් සිරිපාල සිල්වා මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු කණ්ඩායමක් සමග මේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් සකස් කිරීම සඳහා ගරුවක මැතිතුමා පියවර අරගෙන තියෙනවා කියන එකත් මම සිහිපත් කරනවා. අපිට ලබන මාසයේ මැද භාගයේ වෙනකොට මේ ඉන්ධන ප්‍රශ්න 100%ක් නන් නෙමෙයි සාධනීය තත්ත්වයට වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනවා කියන විශ්වාසය අපි අතතුව තියෙනවා. ඒ වගේම මේ ඉන්ධන ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, සිලින්ඩර් විකිණීම මේ සියල්ලම කිරීමේ මොනොපොලියකම නැත්නම් අධිකාරය තිබුණේ ආණ්ඩුවට පමණයි. මේ ආණ්ඩුවට පමණක් තිබුණ අධිකාරය පසුගිය සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව තුලින් කැබිනට් අනුමැතිය ලැබලා දීලා තියෙනවා. පෞද්ගලික අංශයටත් තෙල් ආනයනය කරන්නත්, ගබඩා කරන්නත්, බෙදා හැරීම සිදු කරන්නට. එතකොට මේ රටේ ඉන්ධන ප්‍රශ්නය අවම කර ගැනීම සඳහා සාධනීය පියවර තවත් ඉදිරියට යමින් අරගෙන තියෙනවා කියන එක ඔබට මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඉන්ධන ගෙනීමට තිබුණ ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ගරු අගමැතිතුමත් විශේෂයෙන්ම අපේ ඛනිජ තෙල් සම්බන්ධ හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමා සාගල් රත්නායක මැතිතුමා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක මැතිතුමාත් ඉතාමත් බරපතල වෙහෙසක් ගන්නවා. විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා. ඒ තුල සාධනීය තත්ත්වයක් ගොඩනගාගෙන තියෙනවා. අද ඩොලර් තිබුණාට තෙල් අපට සපයන මිනිස්සු සපයන්නේ නැති නිසා තමයි මේ අර්බුදය ඇතිලා තියෙන්නේ. අර මම කියපු වැඩේල තියෙන ඩොලර් මිලියන 700ක් අපි පොල්ල තියලා තියෙනවා අපිට ඉන්ධන සපයන්නන්ට. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැති වුණාට පස්සේ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න ඉස්සෙල්ලා කාංචන විජේසේකර ඇමති වෙන්නට ඉස්සෙල්ලා හිටපු ඇමති ගම්මන්පිල හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තමයි මේ කාරණයට වක් කියන්න ඕනේ පොල්ල තියලා තියෙන ඒගොල්ලෝ කියන එක අපි සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේ මිත්‍රවරුනි මම මේක අමතරව කතා කරන්නට ඕන. අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා ඔහුට මාස 6ක් දෙන්නලු මාස 6න් ඔහු කොට නගනවලට. එතකොට ඒකත් කරන්න ඒකත් කියන්නේ නිකන් නෙමෙයි තව කොන්දේසියකුත් දාන කොන්දේසියමක් තමන්ගේම කැමති කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්න දෙන්න ඕන. ඒ තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන මාස 6ක් දෙන්න ආණ්ඩු බාර දීලා මාස 6කින් රට කොට දානවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මුලින් කිව්වා ඔහුට මැද පෙරදිග රටවල් 3
අවුරුද්දක් ඔහුට තෙල් නොමිලේ දෙන්න සූදානමින් ඉන්නවා ඔහු ආණ්ඩුව පිටවපම් කියලා. එතකොට දැන් කියනවා ඔහුට අවුරුදු 5ක් දෙන්න ජනවර මුකුත් එක්කලා අවුරුදු 5න් හොරවට ගොඩ දානවා කියලා එනවා. දැන් මට තේරෙන කාරණා කීපයක් තියෙනවා. එකක් අනුරටයි සජිත්ටයි අනුරට මාස 6යි සජිත්ට අවුරුදු 5යි. හැබැයි දැන් සජිත්ගේ කණ්ඩායමයි අනුරගේ කණ්ඩායමයි දෙකම රනිල් වික්‍රමසිංහයන්ට ගහනවා. රනිල් ඇවිල්ලා මොකද්ද කරේ? පොලිම දික් වුණා එහෙම නැත්නම් පොලිම පළල් වුණා. මෙන්න මේක කතන්දර. එතකොට සජිත්ට ඇවිල්ලා අවුරුදු 5ක් ඕන මේක යථාවත් කරන්න අනුරට ඕන තමන්ගේ කැබිනට් එකකුත් එක්කලා මාස 6ක් මේක යථාවත් කරන්න රනිල් ආපුවාම රනිල් මාසෙන් කොට දාලා දෙන්න ඕන. රනිල්ට විතරක් මාසයක්. අනුරට සජිත්ටයි අවුරුදු ගණන් මාස ගණන්. දැන් මේක යුද්ධසාගත භාගයක් තියෙනවද? ඒක අනිත් පැත්තෙන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව පිටවන්න ඕන කියලා. 7 දෙනියනේ දැන් සර්වපාක්ෂික ආණ්ඩුව පිටවන්න රෙන්නම් ඔක්කොටම එකතු වෙන්න කිව්වේ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ ආණ්ඩුවට එකතු වෙලා සර්වපක්ෂය දැන් එතුමාගේ පක්ෂයේ මනුෂ්‍ය නායකකාර මහත්තයා හරිම් පරණ්ඩ මහත්තයා මේ ආණ්ඩුව තුල ඉන්නවා. එහෙනම් දැන් සජිත් ප්‍රේමදාසට තියෙන්නේ තමන්ගේ නඩයත් එක්ක ඇවිල්ලා ඉවරලා රටකොට දැමීමේ ආසාව තියෙනවා නම් මේකට උදව් වෙන්න ඕන නම් මිනිස්සු ගැන කැක්කුම තියෙනවා නම් මොකද්ද හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා නම් කසේරුකාවාර හැමතිස්සෙම කියන එක ආගාව තියෙනවා නම් දැන් තියෙන්නේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා මේ රට කොට දැමීම සඳහා මෙතන සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණ ගමන් අන්න අර මැද පෙරදිග රටවල් තුනෙන් තෙල් ටික ඕසෙට මෙහාට ගේන්න පුළුවන්. ගෙනාපුවාම රටේ තෙල් හිගය සම්පූර්ණ ඉවරයි. දැන් මේ ඉන්ධනත් එක්කලානේ මේ අර්බුදේ තියෙන්නේ. මේ අර්බුදේ निराකරණය කරා නම් 21 වෙනි සතවර්ෂයේ ශ්‍රී ලංකාවේ යුග පුරුෂයාණන් සජිත් ප්‍රේමදාස පුතාණෝ බවට ඉතිහාසගත වෙනවා. ඉතින් ඔතන ওই ඉතිහාසගත වෙන්න තියෙන අවකාශයට ඇයි අපේ මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පයින් ගහන්නේ? සර්වපාක්ෂික කියලා. සර්වපාක්ෂික හරිය සර්වභක්ෂික හරිය ඕන එකක් කරන්න එකතු වෙලා වැඩ කරලා ඉවරලා තමන්ගේ හැකියාව පෙන්වුම් කරන්න තිබුණා. අනුර කුමාර දිසානායක මහත්තයාට මම මතක් කරන්න කැමතියි. අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ තමන්ගේම කැබිනට් එක 4 දෙනෙක් ඉඳගෙන තමන්ගේම කැබිනට් 4ක් වෙන්න තියෙන කරන්න හදන්නේ. කොහොමද තමන්ගේම කැබිනට් එකක් දාගෙන තමයි දුවන්න හදන්නේ. හැබැයි මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා දුවන්නේ තමන්ගේම කණ්ඩායම නෙමෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ කණ්ඩායම් එක්කලා විශ්වාසය දිනාගෙන මේක මෙහෙවන්නේ. ඉතින් අනුර කුමාර මහත්තයා යන තමන්ගේම කණ්ඩායම දාගෙන කැබිනට් එකක් හදලා ආණ්ඩුවක් හදනවා කියන්නේ තව කල්පයකට එවැනි ආණ්ඩුවක් මේකේ බිහි වෙන්නේ. උපරිම 39 නැවිලා තියෙන චන්ද්‍රිකා නෝනත් එක්කලා පරිවාස ආණ්ඩුව ගහපු ඉඳා. ඒක ගැහුවේ නැත්නම් 39 එන්නෙත් නැහනේ. එහෙනම් ඊතරින් පස්සේ ආවිල්ලා තියෙන බොහොම අඩු ගාණක් 10ට අඩු සංඛ්‍යාවන් හැම වෙලාවෙම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 112ක් හදනකොට අපිට මේ සියවසේ මේ කල්පයේ එක බලාපොරොත්තු වෙන්න හම්බෙන්නේ අපේ ජීවිතවලින් අනතුරු සමහර වෙලාවට අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපරිම ආයු මුක්ති ඉඳලා ජීවිතක්ෂේත්‍රපත් උනත් එතුමාට ජීවිත කාලය තුල නම් මේ ආණ්ඩුවක් හදන්න හම්බෙන්නේ නැහැ කියන එකයි අපි නම් දකින්නේ. ඒ නිසා අපි අපේ අන්පතෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා එතුමාට ගෝඨාභය මහත්තයා කතා කරා අගමැතිකම් බාර ගන්න. ඒක බාරගත්තේ නැතු පස්සේ ලව් ලෙටර් රිලීට්. ඊට පස්සේ ඉස්සෙල්ලා කියනවා මෛත්‍රීපාල සිරිසේන 67 වතාවක් කතා කරා කියලා. රටේ අගමැතිකම බාර දෙන්න 67 වතාවක් කතා කරනනම් බලයින් ඉඳපුවම බාර ගන්න ඉතින් මොඩෙක් ඉන්නවද? ලෝකේ කොහෙවත්. තමන් මේ දේශපාලනය ඇවිල්ලා තියෙන ඊළඟට මේ മന്ത്രി ඇමති වෙන්න ඇමති අගමැති වෙන්න අගමැති ජනාධිපති වෙන්න එහෙම මේ පඩිපෙළ යන්න තියෙන්නේ. ඉතින් ඒක බලාගෙන මෙයා මේ මම ජනාධිපති වුණොත් කියලා බලහත්කාරයෙන් අපේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලගත්තේ. ඉතින් එහෙම මිනිස්සයාගේ ඒකායන බලාපොරොත්තුව ජනාධිපති වෙන්නනේ. දැන් කියන්නේ මැතිවරණයක් තියපන් ජනාධිපතිවරණයක් තියපන් මට ජනවරම දීපන් කියලානේ. එතකොට එහුව එකේ 67 වතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතා කරලත් අගමැතිමම බාරගත්තේ නැති මිනිහා. කාන්තාවකටත් තියෙන්නේ 67ක් නෙමෙයි 64 මායම කියලා කියනවා. දැන් කාන්තාවකටත් වඩා මෙයාට මේ මායන් තිබිලා තියෙනවා 67. ඒත් බාරගත්තේ නැති මිනිහා. දැන් මෙතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරපුවාම එතනත් අගමැතිකම බාරගත්තේ නැති මිනිහා අනාගතයේදී ශ්‍රී ලංකාවේ වගකීම් බාරගනී කියලා හිතන්න පුළුවන්. තමන් එක්ක ඉන්න ඛණ්ඩායම අඥානවන්තයෝ ටික රැකගෙන ඉඳීම සඳහා දවසින් දවස බොරු කියමින් කටයුතු කිරීම පමණයි සජිත් ප්‍රේමදාස මහත්තයා කරලා තියෙන්නේ. එතරින් හැට සජිත් ප්‍රේමදාසගෙන් දේශපාලන අනාගතයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. රටර වාසියක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා අපි
අපේ පළාත් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය ඔහොම ඉන්න පළාත් පාලන මන්ත්‍රීතුමාලා තුමියන්ලට අපි විශේෂයෙන් කියනවා ඔය ගමන ගිහිල්ලා අතරමං වෙන්න එපා. ඊයේත් අපිත් එක්ක එකතු වුණා මේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක සම්බන්ධ වෙලා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෝ ඉතින් ඉක්මනින් මෙතෙන්ට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ දැනුමත් අවබෝධයක් තියෙන මනුස්සයත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනැගීම සඳහා දායක වෙන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සංස්ථාවෙන් උත්තර ගන්නවා. ඒකෝට ඉන්දියන් ගයිඩ්ලයින් එකේ ඉන්නේ ඉන්ධන ප්‍රමාණය ලැබෙනකොට පසුගිය දවසේ අන්තිමට වෙනකොට මේ ආණ්ඩුවේ ඉන්න පරිපාලක නිලධාරීන් දැනගන්න අන්තිමට වෙන්නේ කියලා. එතකොට ඒකත් ඇවිදilla තෙල් නැතුනට පස්සේ ටිකක් දවරපත් තමයි තෙල් හොයන්න යන්නේ. ඉතින් මේක හරිද මේ ක්‍රමයේ හරිද මේකට ඊට කලින් ඇක්ෂන් එකක් ගන්න තිබ්බට එන්නේ. නෑ ඔබ වැරදි. එහෙම නෙමෙයි වුනේ. පසුගිය 23 වෙනිදා 24 වෙනිදා පෙට්‍රල් නැවකුත් ඩීසල් නැවකුත් දැනුම් කරලා තිබුණේ මෙහෙට එන්න නියමිතව තිබුණා. ඒ වගේම මේ 30 වෙනිදාට කලින් අපි බලාපොරොත්තු වෙන 29 වෙනිදා කියන්නේ අද තවත් ඉන්ධන නැව දෙකක් ලැබෙන්න තිබුණේ. දැනුම් කරලා තිබුණේ. පස්සේ තියෙන්නේ මේ සැපයුම් කරුවෝ අපිට ගැටලුවක් තියෙනවා. අපි මම මුලින් සඳහන් කරා රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව වෙලාවේ ගම්මන්පිල ඇමතිතුමා ඛනිජ තෙල් ඇමතිවරයා වශයෙන් වැඩ කටයුතු කරද්දී ඩොලර් මිලියන 700ක ණයක් තියෙනවා පොළු තියලා තියෙනවා මේ සැපයුම් කරවන්න. ඒ නිසා සැපයුම් කරුවෝ දැන් සූදානම් නැහැ අපිට ඉන්ධන ලබා දෙන්න ඩොලර් මිලියන 700 ගෙවන්න කියලා කියනවා ඒගොල්ලෝ. ඒ ගෙවුවට පස්සේ සපයන්නම් කියනවා. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඉන්ධන නැව හතර සඳහාම අවශ්‍ය මුදල් ටික අපි සපයගෙන ඉන්නේ. ඩොලර් ප්‍රමාණය අපි සූදානම් කරගෙන හිටියේ ගෙවීමට අපි සූදානම් හිටියේ. ප්‍රශ්නේ තිබුණේ අන්න ප්‍රශ්නේ පොල්ට තියපිගේ ප්‍රශ්නේ නිසා තමයි සපයන් කරේ පස්සේ ගහලා තියෙන්නේ. දැන් ඩොලර් හොයාගත්තා. ඩොලර් අපි ගන්න තිබ්බත් ඉන්ධන අපිට දෙන්න මිනිස්සු නැහැ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ විසඳ ගැනීමට සඳහා තමයි නව සපයන් කරුවන් බව සොයාගෙන මේ විදේශගත සිදු කරලා තියෙන සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එතන පොල්ල තිබ්බා කියන කතාව තුනගේ පොල්ල තිබ්බා කියන එක මියනකම් දන්නද? නෑ දැනගන්න අපි කටයුතු කරේ. ගෑස් වලට ඩොලර් මිලියන 200 ගණන් පොල්ල තියලා තියෙනවා. ඒ නිසා තමයි සියම් ට්‍රේඩින් සමාගම අපිට ගෑස් ලබා දීම අපිට කිව්වේ ස්ටෑන්ඩ් බයි LC එකක් අපිට දෙන්න කියලා. එතකොට ඒ පොල්ල දීපක අපි දැනගන්න වැඩ කරන්නේ. ඊට පස්සේ තමයි මේ අපිට වෙන ඔප්ෂන් එකකට යනකොට අපේ ගෑස් නැතු මිනිසුන්ගේ පීඩනය මුදා ගන්න ඕනේ. ඉඳ තමයි ඔමාර් ට්‍රේඩින් සමාගමත් එක්කලා මේ ගිවිසුම් ගතලා ගෑස් ටික ලබා ගැනීම තියෙන්නේ. කවද වෙනකොට මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් විදිහට ගෑස් ප්‍රශ්නේ මේ ජූලි මාසයේ ඇතුළත අපි දල වශයෙන් හිතනවා ජූලි 19 වෙනිදා වෙනකොට අපිට පුළුවන් වෙයි ගෑස් ටික ගෙනල්ලා ඉවරලා ජනතාවට යවන්න. අපි නිශ්චිතව 10 කියලා කියන්නත් අපි කියනවා ජූලි මාසයේ ඇතුළත නිශ්චිත වශයෙන්ම ගෑස් ප්‍රශ්නේ ජනතාව මුදා ගන්නවා. තෙල් ප්‍රශ්නේත් අපි උත්සාහ කරනවා ලබන 10 වෙනිදා ප්‍රථම මේ තියෙන පීඩනය ආම කර ගැනීමට තෙල් ගෙන්න ගැනීම සඳහා අපිට පුළුවන් වෙවි. සම්පූර්ණ වශයෙන් නම් බැරුව යනවා. අපිට සම්පූර්ණ වශයෙන් මේ ප්‍රශ්න निराකරණ ගන්න අවම වශයෙන් මාස 6ක් හත්‍යාවි. නමුත් මේ තියෙන පීඩනය පැහැදිලිව කැටි කිරීමට අපිට පුළුවන් වෙයි ඉදිරි මාසය අමාරය තුලද. දැන් තේරි කියන්නේ ජීවිතේ මිනිස්සුන්ගේ හැමදේම තේරෙන්නට මානවකාරය පාංකාරය හැම කෙනාම ජීවත් වෙන්නේ. ඒතර ඒගොල්ලෝ මැරෙන්නද කියන්නේ ජීවත් වෙන්න එපාද මේ දවස් 10යි. සීමා සහිතව ඔය හැමතැනකම ඉන්ධනය වලට කටයුතු කරලා තියෙනවා. දැන් දීවර කර්මාන්ත කිසිවක් වෙන්නේ නැහැ මම. දීවර කර්මාන්තේ මම මැදිහත් වෙලාම හලාවත දීවරෙන්ට එක දවසේ බවුසර් 3ක් භූමි තෙල් ලැබුවා. මේ ආදී වශයෙන් මුහුදු කර තීරයේ බොහෝ ඉන්ධන හල් වලට භූමි තෙල් යවීමට කටයුතු කරා. ඒක මම පෞද්ගලිකවම දන්න කාරණා. දීවර හලාවත පියතුමා වැල්ලේ දේවත් නම් පියතුමා තුන කණ්ඩායමක මාව හමු වෙන්නත් ආවා. අපි කතා කරලා ඉවරලා ඉක්මනින් එතෙන්ට පිටත් කරන්න කටයුතු කරා. මේ ආදි වශයෙන් යම් ස්ථාන වලට ගියා. ඔබ කියනවා එහෙම නැහැ කියලා. පෙරේදා මාරවිල මගේ මිත්‍රෙක් මම වාට කතා කරපුවම එන්න වැඩකට කියලා. මම කිව්වා ඉන්ධන ප්‍රශ්නේ තියෙනවා. පරිස්සමින් අපිට කටයුතු කරන්න දෙන්න දෙන්නේ. අයියෝ සර් එන්නකො මම වැල්ලෙන් අරන් දෙන්නම් ඔයාලට ඩීසල්ද පෙට්‍රෝල්ද ඕන කියලා. ඉතින් මම ගිය සැරේ ඔබේ මාධ්‍ය සාකච්ඡාවේදීම කිව්වා ලංකාවේ පේදුරුතු බියේ ඉඳලා දෙවුන්දර තුඩුවට අපේ ත්‍රිවිධ හමුදාව දාලා ඉවරලා එක්ස්ටෙන්ඩඩ් ලයින් එකක් දාලා
සර්ච් කරගෙන ගියොත් තෙල් නැව් 5ක්වත් රට තුල දැන්න තියෙනවා කියලා. ඒකට මට සමාජ මාධ්‍ය තුල මට බැලලා තිබුණා. අදත් බණීමට මේක ඔබ දාපුවා. කමන්නේ බැන්නට මම කතා කරන්නේ ඇත්ත. මොකද මම යමක් ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි. ඒ නිසා මට බැන්නට ප්‍රශ්න නැහැ. ඒ මං කියපු දේ සනාතන මම දැක්කා ඊයේ පෙරේදා පතර කියවනකොට කොහොමද වතුර ටැංකිය මිනිසුන් බොන්න වතුර ගන්න ස්ටොක් කරගන්න තියෙන ලීටර් 1000 2000 ටැංකිය වල මිනිසු ඩීසල් පෙට්‍රල් ස්ටොක් කරගෙන ඉන්නවා. ඉතින් එතකොට මෙට්‍රික් ටන් 35000යි නැවක උපරිම ප්‍රමාණය එන්නේ. නැත්නම් 40000යි උපරිම එන්නේ. මෙට්‍රික් ටන් 40000 නෙමෙයි මං හිතන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 2ක විතර වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් ලංකාවේ ඇතුළත දැන් ඉන්ධන තියෙන මිනිස්සු. ස්ටෑන්ඩ් බයි. ඔක සෙට් වල තියෙන දේ සිපෙට්කෝ එකේ තෙල් නැති වුණාට මිනිස්සු ගෙවල් වල සෙට් හදාගෙන තියෙනවා. එහෙම කරන්නේ නැතුව ජනතාව අතවසෙන් මේ අසීරුතාවයනේ රට අගමැතිතුමා කල් වේලා ඇතෝ කිව්වේ මෙන්න මේ කාලේ එනකොට ඉන්ධන අර්බුදයක් එනවා. මෙන්න මේ කාල පරිච්ඡේදයේ ආහාර අර්බුදයක් එනවා. මේක කිව්වේ මුළු සුපර් මාකට් එකේම තියෙන අත්‍යවශ්‍ය ආහාර ටික අරන් ගිහලා ගෙදරවල වල තියාගන්න නෙමෙයි. මේ අර පිළිවස්මෙන් මේකට සූදානම් වෙන්න කියලා කියපේ. ඒ වගේම ඉන්ධන ටික මේ පොලිමේ ඉඳලා ඉන්න ප්‍රකාර රණ්ඩු කරන්න කියලා පීයෙන් යනකන් වෙඩි තියාගෙන අරන් ගිහලා තම තමන්ගේ ගෙවල් වල සෙට් දාගන්න ස්ටොක් කරගන්න නෙමෙයි. ඒ අරගෙන වැඩි මිලට විකුණන්නේ. ඒක කරන්න නෙමෙයි. මේක අර මිල වශයෙන් පාවිච්චි කරන්නේ එහෙම වුණා නම් මේ ඉන්ධන හල් වල අදත් ඉන්ධන ටික තියෙනවා. දැන් අපි අහන්නේ දැන් සාමාන්‍ය මාළුකාරය පාන්කාරය මේ ප්‍රොසුක් දැන් මේ වතුර ටැංකියක ඩීසල් ස්ටොක් කරන්න සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕන. නිකන් කෙනෙකුට අමාරුයි. මේ සාමාන්‍ය මනුස්සයෙක් මොකද මේ දවස් 10 ජීවත් වෙන්නේ? ඔව්. හැම කාර්යයක්ම මූවි ස්ටොක් එකේ තියාගෙන ඉන්නේ. හැම කාර්යයක්ම. ඔව් අපිට පේනවා අපිට නෑ. බොහෝ කාර්යෝ මාධ්‍ය කාර්ය තමයි නම් කරන්නේ නැත්තේ. අනිත් කාර්යයට නෑ. අනිත් කාර්ය දෙකව තියෙනවා. අනිත් කාර්යෝ බොහෝ දෙනෙක් මම කියන්නේ ඔක්කොම කියලා මම කියන්නේ මේ ඔය හැම අංශයකම ඉන්න හැම කාර්යොම යම් යම් ප්‍රමාණ වලින් ඉන්ධන අරගෙන තියාගෙන ඉන්නවා. දැන් ඔබතුමා ඉන්නනේ උත්තර දෙන්න. ඒක ඔබතුමාට අත්‍යවශ්‍ය සේවා හම්බ වෙන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හම්බෙනවක් නැහැ. ඔබතුමා ආවේ කොහොමද? මම පුංචිම කාර්යයක් පාවිච්චි කරන්නේ දැන් අවුරුද්දක විතර ඉඳලා. Hyundai Ion එකක් පෙට්‍රල් ලීටර එකකින් සාමාන්‍යයෙන් කිලෝමීටර 26ක් 24ක් විතර වැඩ කරනවා. ඒ නිසා ෆුල් ටැංක් එකක් ගහගත්තාම මට සෑහෙන දවසක් පාවිච්චි කරන්න පුළුවන්. අර කියපු කාර්ය ඔබතුමාගේ විදිහට වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙලෙක රූපට්ටේ ගලේට ඔබතුමා දැනට නැහැ. දැනට නම් ඉන්ධන පොලිමේ ඉඳලා තමයි ඉන්ධන ලබාගෙන තියෙන්නේ. ස්ටොක් කාර්යය වෙලා නැහැ තාම. සාමාන්‍ය දැන් ඔබතුමා අගමැතිතුමා වාස්තය කරනවා. අගමැතිතුමා දන්නවද මේ මිනිස්සු මෙහෙම දුකේ ඉන්නවා පොලිමේ ඉන්නවා රැලි එකක් දවස් 3-4 බුදිය ගන්නවා කියලා පාරේ දන්නවද? බොහොම පැහැදිලිව අගමැතිතුමා දන්නවා. අගමැතිතුමා දන්න නිසා තමයි මේක විසඳීම සඳහා මේ පියවර අරගෙන තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර වෙනත් සංවිධාන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මේ ආදී සංවිධාන ඒ වගේම ලෙසාඩ් එක ක්ලිපර්ඩ් සංවිධාන මේට ගෙන්නගෙන මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කඩනම් පියවර අරගන්නේ. ඒ වගේම අපිත් එක්කලා ඈත් වෙලා හිටපු ජපානයත් එක්කලා නැවත සම්බන්ධතාවය ඇති කරගෙන මිත්‍ර වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රාජ්‍ය නායකයොත් එක්කලා දුරකථනෙන් කතා කරලා ඉවරලා සහයෝගය ලබාගන්නේ. මේ සහයෝගය ලබාගන්නේ මේ ජනතාවගෙන් පීඩනය අවු කරන. මම නැවතත් මතක් කරනවා මේ අපි මේ නඩත්තු කරන්නේ අපි වදාපු දරුවෙක් නෙමෙයි රාජපක්ෂලා මේ වදන ලද අංග විකල දරුවෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකෘති තත්ත්වයට ගැනීම සඳහා මේ කටයුතු කරන්නේ කියන එක මම දන්නවා. රනිල් වික්‍රමසිංහන් ඒක දන්න නිසා තමයි මිත්‍රවරුනි වැඩ බාරගත අරගත්ත 14 වෙනිදා එතන ඉඳලා ආවේ ලෝන් වීකෙන්ඩ් එක නේද දිගු නිවාඩුවක් ආවේ දවස් 3ක සතියන්තය වෙසක් පොය රාජ්‍ය සේවයේ සියලු දෙනාම ගෙවල් වල රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ උදේ ඉඳලා රෑ 9 10 11 වෙනකම් විවිධ ජාත්‍යන්තර පුද්ගලයන් ගෙන්නගෙන වගකීම් ගෙන්නගෙන ඒ වගේම රටේ මහ බැංකුව මූල්‍ය ආයතන ගෙන්නගෙන මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මල් පාරේ ඉඳගෙන සාකච්ඡා කරා මම පෞද්ගලික එතන හිටපු ඉඳන් මම දන්නවා. ඒ වගේම අනිත් අපි മന്ത്രിවරු නිලයෙන් മന്ത്രി දුර නැති අපි දේශපාලන තනතුරු නැති අපිට වගකීම් බාර දුන්නා. ඒ නිවාඩු කාල දින දෙක තුන ඇතුළත විවිධාංශ පිළිබඳ සොයන්න. බෙහෙත් ටික ගැන, ඖෂධ ටික මේ ගෑස් ටික සම්බන්ධව, ඉන්ධන ටික සම්බන්ධව අත්‍යවශ්‍ය ආහාර. මෙන්න මේවා පිළිබඳව අපි තොරතුරු රැස් කරලා දුන්නා. ඇමතිවරුපත් කරේ 20 වෙනිදා. දැන් ඉඳලා අගමැතිතුමාට වැඩ කටයුතු කරන්න පහසු වුණා. අපි ඒ තොරතුරු රැස් කරලා දුන්නා. අගමැතිවරයාට ජනතාව ගැන සංවේදීකමක් තියෙන නිසා බොරුවට ඉම්බින්ද, පොළොව ඉම්බින්ද, වඩා ගන්න, මූණාත ගන්න ඒ සෝබන නැහැනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තියා රටේ වෙන පාලකයෝ එකිනෙකවත් උකරේ නැහැනේ. ඔය සෝබන දැන් මේ එකයිනේ රටේ. හරි.
එහෙම බොරුවට මූණ අත ගාලා ඉවරලා බඩට කෙලියේ නෑ. රනිල් වික්‍රමසිංහ මූණ අත ගාලා බඩට කෙලින්න ගියේ නෑ. රනිල් වික්‍රමසිංහ බඩ පෝෂණය කරන්න ජීවත් කරවීම සඳහා පියවර අරන් තියෙනවා. මාත් දන්නවද මේ වරදට වල්කිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා දැනුවත්ද එයා? ඇයි නොදැනුත් ඉන්නේ? එයා ඒකට උත්තරයක් හොයන්නේ නැද්ද? වරද කරපු කට්ටියට දඬුවම් දෙන්න හෝ වරද කරපු කට්ටිය හොයාගන්න හෝ වැඩ පිළිවෙලක් නැද්ද? පළවෙනියට තියෙන මිනිස්සු ජීවත් කරවීම. දෙන්නට විමර්ශනය කිරීම. ඊට පස්සේ ඒක කරනවද කියන්නේ? නේ දෙන්නට තියෙන විමර්ශනය කිරීම. ඒතකොට විමර්ශනය කිරීම සිදු කළ යුතු කාරණා තියෙනවා නම් පහුගිය යහපාලන ආණ්ඩුව වෙලාවේදී ඔයනි විමර්ශනයන් 448ක් සිදු කරලා ඉවරලා නීතිමය පියවර අරන් දෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මචන්ලා කවුරුවත් නැහැ. කවුරුවත් බේරන්න අවශ්‍යතාවයක් නැහැ. ගිය වතාවෙත් පියවර අරන් දෙනවා. මේ වතාවෙත් එවැනි එතුමා බලන ඉන්නලාට පියවර ගන්න තියෙනවා නම් එතුමා ඒකට පියවර ගන්න වෙනවා. මේ අවස්ථාවේදී මහින්දානන්ද අනිත්වේ මහත්තයා කාබනික පෝර වැඩසටහනේ හිටපු එක්කෙනා පෝරගෙන එක්කෙනා එයා ඇවිල්ලා කියන පළවෙනි දෙන්න මේ තෙල් ප්‍රශ්නේ හරි 10 වෙනි දා නේද කොහෙද තෙල් ප්‍රශ්නේ හරි සේරම තියෙන කියනවා කියන්නේ. එතුමාත් ඔය ආණ්ඩුවේ එහෙම ප්‍රකාශකෙක්ද? මම දන්නේ නැහැ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා අපි බලයක් එක්කද තියෙන්නේ? නෑ ඔහු දේශපාලඥයෙක් නිසා ඉතින් ඔහු ප්‍රකාශ කරනවා. ඉතින් මාධ්‍ය ඉස්සරහා ඉතින් අපි දන්නේ එයාගේ මොන හේතුව මාධ්‍ය විදුල ඩඩ්ලි සිරිසේනත් මේ හාල් වල සීනි හාල් වල මිල ගණන් රත්න මුදලාලි ඔය කට්ටියත් ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කරනවා. රජයේ ආයතනයට ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ. එතකොට ඔහුට නිකන් බලයක් ඇතිනේ ඒ කතා කරන්නේ දෙන්න. ඔව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්නේ. ඉතින් මේ අනිත් එක ඔහු රජය නියෝජනය කරන පාර්ශවයේ ඉන්නවනේ. සාමාන්‍ය සමාජයේ මතයක් තියෙනවා ඔවුන් මේවට වගකිය යුතුයි කියලා. වගකිය යුතු පුද්ගලයෝ ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා කතා කරද්දී ඔබතුමාලවත් පොඩ්ඩක් බලන්න. ඇත්ත වශයෙන්ම අපිනේ මේක බලන්න තියෙන්නේ. ඔබතුමාලානේ මාධ්‍ය මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඔබතුමාලා තමයි ඒ පිළිබඳ ප්‍රශ්න කළ යුතු වෙන්නේ. දැන් නැති දැනක මගෙන් ප්‍රශ්න කරාට මම මහින්දානන්ද අලුත්ගමගේ වෙන උත්තර දෙන්න බෑනේ. නෑ ඔබතුමාලට දැනුවත් නැද්ද මේ ඉන්නේ වරද කරපු කට්ටිය ඇවිල්ලා රාජ්‍ය ප්‍රකාශක වෙනවා කිව්වහම ඒක නිකන් හොඳ නෑ නේද මග්‍රාපත්තු වගේ ආටුවට. අගමැතිතුමා මෙතන මම මුලින්ම කිව්වා අනුන්ගේ ටීම් එකක් එක්කලා අගමැතිතුමා සෙල්ලම් කරන්න. මැච් එක. ඔව්. හරි. අගමැතිතුමාගේ ක්‍රීඩක වෙනුවෙන් ඔක්කොම ඉන්නේ. අගමැතිතුමාවත් අවුට් කරන්න බලන් ඉන්නවා කට්ටිය. සමහරට එහෙම ඒවත් ඇති. ඒකටත් මුණ දෙන්න. දැන් මෙතන මේ අවුට් වෙනවද එහෙම නැත්නම් විකට් එකේ ඉන්නවද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ රටේ ජනතාව විකට් එකේ තියනවද කියන එක. රටේ ජනතාව අවුට් වුණොත් එහෙම ඉවරයිනේ. දැන් මේ යන තත්ත්වයේ උඩ ඉන්ධනත් නැත්නම් ඖෂධත් නැත්නම් ඛණ්ඩත් නැත්නම් රටේ මුළු රටම අවුට්නේ. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා තියෙන්නේ රටේ මිනිස්සු බේර ගැනීම සඳහා. රටේ මිනිස්සු අවුට් කරන්න දෙන්නේ නැති වෙන්න. මහින්දානන්ද අලුත් අවුට් කරනවද රනිල් වික්‍රමසිංහ අවුට් කරනවද කියන ප්‍රශ්නේ නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොටම මේක බැරි හින්දානේ අයින් වුනේ. සජිත් 67 වතාවක් කතා කරලත් බාරගත්තේ නැති බැරි හින්දානේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරපුවම ගියේ නැත්තේ බැරි හින්දානේ. අනුර කුමාර දිසානායක බැරි හින්දානේ ගියේ නැත්තේ. දැන් සර්ව පාක්ෂිකයි සර්ව බක්ෂකයි අනම්මනම් කෙහෙල්මල් කතා කර ඉන්නවා. එතෙන්ට යන්නේ නැතුව. වගකීම් බාරගන්න නැතුව. රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා ජනතාව ජීවත් කරවන්න ඕන මේක පීඩනේ දන්නවා. ඒ පීඩනේ දන්න නිසා මිනිස්සු ජීවත් කරවන්න ඕන හින්දා තමයි ඒ වගකීම් බාරගත්තේ. ඒ වගකීම් බාරගෙන එයාද ඒක කරගෙන යනවා. කරගෙන යනකොට කෑ ගහනවා මාසයක් ගිහලා රනිල් කෙරුවද කියලා. ඉතින් මට කිව්වනම් කමන්නේ. හරි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මාසයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රාතිහාර්ය පාන්න බෑ. නමුත් ප්‍රාතිහාර්ය පාන එකට අවශ්‍ය අඩිතාලම දාලා තියෙනවා. ඒ අඩිතාලම උඩ ගමන යනකොට මාස 6ක් වගේ ඇතුළත මේ තියෙන පීඩනය මිනිසුන්ගේ බහුදුරට තුරන් කරන්න පුළුවන් වෙයි. එතුමාගේ ඉලක්කය ඒක. මේක මේ සජිත් හරි අනුර හරි වෙන කවුරු හරි බාරගත්තා නම් එහෙනම් ඉතින් මහමුද්‍ර පයින්න තමයි වෙන්නේ. උන්දලටත් පයින්න වෙයි මේ ජනතාවටත් පයින්න වෙයි. අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා දැන් මං සූදානම් කියලා විපක්ෂ 나යකතුමා රට බාර ගන්න. එයාගේ කණ්ඩායම සමග. ඉතින් මොන මගුලක් කරනවද අනේ ගිහින් බාර ගන්න නැතුව සූදානම් වෙවි ඉන්නේ. හරි. හැමදාම අමුඩ ගගා ඉන්න දෙයක් නැහැ නේ ගිහිලා පීනනවාකෝ. මගුලක්ද තව ගියේ ඉන්නේ. කවදාවත් කරන්නේ නැහැ. සම්මාජ්ජාතේ අද ලියලා තියාගන්න. මේ රෙකෝඩ් එනවනේ. තියාගන්න. සජිත් සම්මාජ්ජාතියවත් මේ වගකීම් බාර ගන්න නැහැ. සජිත් කවුද කියලා මම අවුරුදු 20ක් එකට පාර්ලිමේන්තුවේ සජිත් එක්ක හිටියා. සජිත් විමායි පාර්ලිමේන්තුවට ගියේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2006 අපි දෙන්නම එකට මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණේ. මෙම්බර්ස් එන්ට්‍රන්ස් එකේ. ඒ හින්දා සජිත් කවුද කියලා මම දන්නවා. කතාව පවත්වන්න තියෙන විනාඩි 15 නම් මුළු ලයිබ්‍රරියම රිසර්ච් එකම සජිත් දාගෙන පොත් 60 කෝටියක් ගෙනලා මේස පුරවන කතාව නා. මම දන්නවා සජිත්ගේ කැපැසිටි එක මොකක්ද කියලා. එයා මේ වගකීම බාරගන්නේ නැහැ. මෙයා කරන්නේ යාළඟ වටේ ඉන්න මෝඩල් කණ්ඩායම රවට්ටගෙන යාට තියාගන්න වෙනවනේ. දැන් එයා තියෙන ලොකු අර්බුදයක ඉන්නේ. වෙන මොකක්වත් නෙමෙයි යාගේ පක්ෂය එයා කණ්ඩායම රැක ගැනීම අර්බුදේ.
පාටරි චම්පික මහත්තයා එළියට ගියා. හරිම්පරණ මහත්තයා එළියට ගියා. මේ මනුෂ්‍ය නායකර මහත්තයා එළියට ගියා. ඩයනා පක්ෂයේ අයිතිකාරී එළියට ගියා. අනිත් තව කණ්ඩායම් 9 දෙනෙක් මුලින්ම ගියා. දැන් ඔහොම යනකොට මේක සාර්ථක වුණොත් රට සාර්ථක කරගන්නකොට තවත් උතරින් කණ්ඩායම එනවා. එයත් එක්ක ඉන්නේ අපිත් එක්ක එනවාම කියලා නෙමෙයි මං කියන්නේ. කොතෙන්ද හරි යනවා. මොකද උතන ඉඳලා වැඩක් නැහැ නේ. පුහු වදයක ඉඳලා වැඩක් නැහැ නේ. පැණි තියෙන වදයකට යනවා ඊට පස්සේ. ඒකෙන්ද සජිත් උතන තනි වෙනවා. සජිත් ඕක වෙන බව දැනගෙන තමයි සජිත් ඔය එක තුරුම්පු ගහන්නේ. හරි. ඒකෙන් ජීවිතේට බාර ගන්න. ලියලා තියාගන්න.